නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස මේ මොහොතේදී සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැමදෙනාම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්ට නොදී බොහෝම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි හිතේ පැහැදීම ශ්‍රද්ධාව ඇති කරගෙන මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේදී අපි පිළිවෙලින් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තියෙන සම්මාදිට්ඨි සූත්‍රයේ ශ්‍රාවකයන්ගේ ඍජු බව ඇතිවීම පිණිස, නිවැරදි දැකීම ඇතිවීම පිණිස පවතින ධර්මතා 16ක් පෙන්වපු දහම් පරයයක් තියෙනවා. ඒ දහම් පරයය අනුපිළිවෙලින් අපි දේශනා කරමින් පැමිණෙනවා. එයින් අද අපිට ලැබිලා තියෙන්නේ පස්වෙනි ක්‍රමය ಜಾති වාරය කියලා කියනවා. ඉතින් මේ දේශනාව දේශනා කරන්නේ සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට. සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ජරා මරණ පිළිබඳ පරයය දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනාවට සතුටු වෙලා, සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනාව සතුටින් අනුමෝදන් වෙලා මත්තේ ප්‍රශ්නයක් අහනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන්. එවත්නි සාරිපුත්ත ස්ත්‍රියන් වහන්සේ ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස, ඒ වගේම ශ්‍රාවකයන්ගේ ඍජු බව පිණිස, ධර්මයේ නොසෙල්ලෙන පැහැදීම පිණිස පවතින තව ක්‍රමයක් තියෙනවද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ කියනවා, දේශනා කරනවා, එවත්නි එහෙම ක්‍රමයක් තියෙනවා, තව පරයයක් තියෙනවා. යම් කිසි කෙනෙක් ජාතිංච පජානාති, ජාතිය කියන්නේ මොකක්ද කියලා දන්නවා නම්, ජාති සමුදයංච පජානාති, ජාතියේ ඇති වෙන හැටි මොකක්ද කියලා දන්නවා නම්, ජාති නිරෝධංච පජානාති, ජාතිය නැති බව, නැති තැන නැති කිරීම දන්නවා නම්, ජාති නිරෝධගාමිනී ප්‍රතිපදංච පජානාති, ජාතිය නිරුද්ධ කරන ප්‍රතිපදාව මාර්ගය දන්නවා නම්, මෙපමණකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ මනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත් වෙනවා. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙන, නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන, පෘථග්ජන භූමියේ ඉක්මවා සිටි මේ ආර්ය භූමියට ආව පුද්ගලයෙක් කියලා කියන්නටත් පුළුවන් කියලා දේශනා කරනවා. ඒ වෙලාවේදී පින්වතුනි, සරියුත් මහ රහතන් වහන්සේ ජාතිය පිළිබඳ මේ ධර්ම දේශනාව, මේ පරයය භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. ඒ කියන්නේ ඉපදීම කියන්නේ මොකක්ද කියලා අපිට අවබෝධ වුණොත්, තේරුම් කරගත්තොත්, ඉපදීම ඇති වෙන හේතුවත්, ඒ හේතුව නැතිවීමෙන් ඉපදීම නැති කරන්න පුළුවන් බවත් අපිට තේරුණොත්, ඒ වගේම ඉපදීම නැති කරන මාර්ගයත් අපිට තේරුම් කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ditthi සම්පන්න පුද්ගලයෙක්, මාර්ගස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට එහෙනම්
එබඳු සසර දුක්ගින නිවීම පිණිස පවතින මේ මාර්ග දෘෂ්ටිය පහළ කර ගැනීම පිණිස පවතින දහම් පරයයේ මේ ක්‍රමය ගැනත් අපි ටිකක් නුවණින් සම්මර්ෂණය කරලා විමර්ශනය කරලා බලමු. ඒ දැකීම අපි තුලත් ඇති කරගන්න ඕනේ. කොහොමද ඇති කරගන්නේ? මොන වගේ දැනුම් පරාසයක් එකතු කරගත්තාම ගොනු කරගත්තාමද අපිට ඒ නුවණ පහළ වෙන්නේ කියන කාරණාව. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ආපහු දේශනා කරනවා එවත්නි ජාතිය කියන්නේ මොකක්ද? එවත්නි ජාතිය ඇති වෙන්නට හේතුව, ජාතියට හේතුව මොකක්ද? එවත්නි ජාතිය නැත්තම් ඉපදීම නැති වෙන්නේ කුමන හේතුව නැතිවීමෙන්ද? ජාතිය නැත්තම් ඉපදීම නැති කරන ප්‍රතිපදාව මොකක්ද කියලා සරියුත් මහ රහතන් වහන්සේම ප්‍රශ්නයක් අහලා සරියුත් මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. එවත්නි ජාතිය කියලා කියන්නේ ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන්ගේ ඒ සත්වයන්ගේ ඉපදීමක් තියෙනවා නම්, මනාව ඉපදීමක් තියෙනවා නම්, මව් කුසට බැස ගන්න බවක් තියෙනවා නම්, මේ ආයතනයන්ගේ පහළවීමක්, ස්කන්ධයන්ගේ හට ගැනීමක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා ජාතියයි කියලා පෙන්වනවා. ඊට පස්සේ ජාති සමුදය කියන්නේ මොකක්ද? භවපච්චය ජාති, භවයයි මේ ඉපදීමට හේතුව කියලා සරියුත් මහ රහතන් වහන්සේ පෙන්වා වදාලා දේශනා කොට වදාලා. භව නිරෝධෝ ජාති නිරෝධා, භවය නැත්තම් ජාතිය නැති වෙනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. අය මේ වාරිය අට්ඨංගිකෝ මග්ගෝ ජාති නිරෝධ ගාමිනී පටිපදා, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජාතිය නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. දැන් මෙන්න මේ කාරණාව ගැන අපි ටිකක් නුවණින් බලමු. අපේ නුවණ මේ ධර්මයන් කෙරෙහි අරගෙන යමු. ජාතිංච පජානාති කියනකොට ජාතිය ගැන දන්නවනම්, පජානාති කියන්නේ නුවණින් දන්නවනම්, ඉපදීම ගැන නුවණින් දන්නවනම්, එතකොට ඉපදීම ගැන නුවණින් දැනගන්නකොට අපිට ඒ තුල කරුණු රාශියක් දැනගන්නට තියෙනවා, දැනගන්නට ඕනේ. ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන් වල ඉපදීමක් ගැන සඳහන් කළා. එතකොට ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන් වල ඉපදීමක් තියෙනවා නම් ඒ ඉපදීමයි ජාතිය කියලා කියන්නේ කියන ධර්මතාවය අපිට පෙන්වනවා. එතකොට පින්වතුනි මෙතනදී ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන් වල ජාතිය කියන ධර්මතාවය ක්‍රම දෙකකින් පනවන්නට පුළුවන් පනවනවා. එක්ෂණික වශයෙන් සහ ප්‍රතිසන්දි වශයෙන්. තව පැත්තෙන් ගත්තාම ප්‍රවෘත්ති වශයෙන් සහ ප්‍රතිසන්දි වශයෙන්. එක්ෂණික වශයෙන්, සම්තිති වශයෙන් මේ ජාතිය කියන කාරණාව ලැබෙනවා. ඒ වගේම අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණය වගේ ප්‍රකරණවල තව පෙන්නනවා තේසං ධම්මානං ජාති සංජාති අබිනිබ්බති. ඒ ධර්මයන්ගේ ජාතියකුත්, ඒ ධර්මයන්ගේ හට ගැනීමකුත්, ඒ ධර්මයන්ගේ පහළවීමකුත් තියෙනවා. එතකොට මෙන්න මේ දෙකම මේ ජාතිය කියන කාරණාව ඇති වෙන්නට, ජාතිය කියන කාරණාව පවතින්නට හේතු කාරණාවක් වෙනවා. ඒ ධර්මයන්ගේ ජාතිය, ඒ ධර්මයන්ගේ හට ගැනීම නොදන්නකොට කිලෙස් ඇති වෙනවා. ඒ ධර්මයන් කෙරෙහි රාග දේශ මොහ ඇති වෙනවා. ඒ රාග දේශ මොහ ඇතිවීම අපිට හේතු වෙනවා ඒ සත්ව නිකායන් වල හට ගැනීමට, ඇතිවීමට. ඒ සත්ව නිකායන් වල හට ගැනීම, ඇතිවීම නොදන්නාකම හේතු වෙනවා ඒ ධර්මතාවයන්ගේ හට ගැනීමට. ඒ නිසා මේ ජාතිය නැති කරන ප්‍රතිපදාව අපිට මතුවෙන්නේ ජාති නිරෝධය කරන තැන අපිට පහළ වෙන්නේ ජාතිය පිළිබඳ අවබෝධය ඇති වුණාමයි, ඇති කරගත්තාමයි. ඒ නිසා අපි හොඳට තේරුම් කරගන්නට ඕනේ
ජාතිය කියනකොට ජාතිංච පජානාති කියනකොට ඉපදීම දන්නවා කියනකොට ඉපදීම කියන්නේ මොකක්ද කියන කාරණාව. ඒ කියන්නේ අපි දන්නවා පුද්ගලයෙක් නැත්නම් සත්වයෙක්ගේ ඉපදීම ලෝකේ කවුරුත් දන්නවා. එහෙම දන්න පමණකින් ජාතිය ගැන දන්නව නෙමෙයි. ජාතිය ගැන දන්නවා කියන්ට නම් ඉපදීම කියන ධර්මතාවය දන්නෝ මොන වගේ ඉපදීමද මොන තැන්වල ඉපදීමද කියන කාරණාවත් තේරෙන්නට ඕනේ. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතා මොනවද? ඒ ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතා යම් තාක්ද ඒ තාක් ඒ ධර්මයන් කෙරෙහි නුවණාවමයි මෙන්න මේ ඔක්කොම ධර්මතා ජාතිය ස්වභාව කොට ඇති ධර්මියෝයි කියන කාරණාව අපිට තේරෙන්නේ. එතකොට එදාටයි අපිට මේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයන්ගේ ආදීනව දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ. ජාතිය ස්වභාව කොට ඇති ධර්මයන්ගේ ආදීනව දැකලා ජාතිය ස්වභාව කොට ඇති ධර්මයන්ගේ නොයැලෙන්නට අවබෝධයක් ඇති වෙන්නේ. එතකොට ඒ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයන්ගේ නොයැලීම නිසා තණ්හාව දුරු කිරීම නිසා ජාති නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙනම් අපිට මුලින්ම හම්බ වෙනවා මුලින්ම ලැබෙනවා ජාතිංච පජානාති කියන කාරණාව ජාතිය දැනගන්න ඕනේ කියන ධර්මතාවය අපිට ලැබෙනවා. අපි පොඩ්ඩක් ඒ ජාතිය කියන කාරණාව නුවණින් බලමු. ඒ ජාතිය කියන කාරණාව සත්ව වශයෙන් පුද්ගල වශයෙන් අපි ගත්තාම මම මතක් කළා ජාතිය කියන කාරණාව දෙආකාරකින් ගත යුතුයි. දෙආකාරකින් දැක ගන්නට ඕනේ. මොකද්ද දෙආකාරය? එක්ෂණික જાතියක් තියෙනවා, සන්තති જાතියක් තියෙනවා. මොකේද જાතිය? ඒ ස්කන්ධයන්ගේ ඒ ආයතනයන්ගේ. මෙතෙන්දී දැන් ඉහත සරියුත් මහ රහතන් වහන්සේ මාතෘකා කළ ඒ ධර්මයේ අර්ථය ගැනත් අපි ටිකක් මෙනෙහි කළාම මෙතෙන්ට සම්බන්ධ කරගනිමු. ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති. එතකොට ಜಾති කියලා කියනකොට එතනදී දකින්න ඕනේ යම්කිසි සත්වයක් යම්කිසි පුද්ගලයෙක් මව් කුසක ප්‍රතිසන්දි ගන්න අවස්ථාව. ඊට පස්සේ සංජාති කියලා කියන්නේ මනාව හට ගන්නවා. ඒ කියන්නේ මව් කුසින් බිහි වෙනවා. අතපය ශරීර අතපය ඇතුවම ඇස්කම් ඇතුව මව් කුසින් බිහි වෙන අවස්ථාවට කියනවා සංජාති කියලා. මව් කුසක බීජ කලලයක ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න අවස්ථාවට කියනවා ಜಾති කියලා. ඒ වගේම මව් කුසකින් බිහි වෙන අවස්ථාවට කියනවා සංජාති කියලා. ඒ වගේම ඔක්කාන්ති ඒ සත්ව නිකායවන් වල සත්වයන් මව් කුසට බැස ගන්න බවක් තියෙනවා නම් සත්වයන් අබිනිබ්බති කියනකොට පහළ වෙනවා. මොකද මේ ಜಾති වාරය ගත්තම මිනිස්යන්ට විතරක් නෙමෙයි තුන් භූමියෙම ඉන්න සත්වයෝ අයිති. සංජාති කියලා කියනවා. ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති. දැන් දෙවියෝ වගේ බ්‍රහ්මයෝ වගේ අය පහළ වෙනවා. අබිනිබ්බති. ඊට පස්සේ එතනින් ඒ ඔක්කොම සම්පින්ඩණය කළා පරමාර්ථ වශයෙන් පෙන්නනවා කන්දානම් පාතු බහුව ආයතනනම් පටිලාභු. අපි සත්වයක උපන්න පුද්ගලයෙක් උපන්නා කියලා අපි හිතුවට ඒ මව් කුසක හෝ මව් කුසෙන් හෝ බිහි වුණේ පුද්ගලයෙක් එහෙම නෙමෙයි, කෙනෙක් එහෙම නෙමෙයි. මොකද්ද? ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ පහළවීමක් තියෙන ධර්මතාවයක් කියන තැනට අරගෙන එනවා. එතකොට ඒ වචන ටිකේ අර්ථය ඒ විදිහට අපි තේරුම් කරගෙන ඊට පස්සේ ඒ ಜಾති සංජාති ඔක්කාන්ති කියලා පෙන්නලා පරමාර්ථ ධර්මයේ අරමුණු කරමින් කන්දානම් පහතු භව ආයතනානම් පටිලාභෝ කියලා සත්පුද්ගල භාවයෙන් තොර ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ පහළවීමකුයි මෙතන තියෙන්නේ කියන කාරණාව පෙන්නනවා. ලෝකයා පුද්ගල භාවයක් ඇති කරගෙන හිටියට ඇති කරගෙන තිබුණාට මෙතන ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ පහළවීමක් තියෙන්නේ. ඒ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීමයි එක්ෂණික වශයෙන් සහ සම්තති වශයෙන් දෙආකාරයකින් පවතින්නේ. මේකින් උතුන්ට ඒ ಜಾතිය පිළිබඳව තේරුම් කර ගැනීම පිණිස පවතින උපමාවකුත් මම මත ඉදිරිපත් කරනවා පෙන්නනවා. ඒ වගේම
තව පැත්තකින් ගත්තහම මේ පින්වුතුන් තව කාරණාවක් හොඳට මතක තියාගන්නට ඕනේ. අපේ ජීවිතයෙන් ගත්තාම ජාතිය කියලා කියන්නේ විපාක කියන ටික හොඳට මතක තියාගන්නට ඕනේ. අපි දන්නවා කාමාවචර කාම භූමිය කියන එකේ විපාක කියලා සිත් වර්ගයක් තියෙනවා. විපාක සිත් කියලා රූපාවචර විපාක කියලා සිත් තියෙනවා. අරූපාවචර විපාක කියලා තියෙනවා. මෙන්න මේ තුන් භූමිය අනුව ගිය සියලුම විපාක ටිකත් ක්‍රියා ධර්මත් ක්‍රියා සිතුත් දකින්න ඕනේ ජාතිය කියන තැන. එතකොට ජාතිය කියන කාරණාවට තව පర్యాయ නමක් තමයි අපිට මොකද්ද මේ විපාක කියන සිත් විපාක කියන මට්ටම. එතකොට ඒ විපාක මට්ටමටයි ජාතිය කියලා කියන්නේ. ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මම බොහොම සරල පොඩි උපමාවක් මේ පින්වුතුන්ට පෙන්වන්නම්. මේ පින්වුතුන් පොඩ්ඩක් සිහිපත් කරලා බලන්න. අපි කියමු ගස්ලබු ඇටයක් වගේ දෙයක් ගත්තොත් ඒ ගස්ලබු ඇටයට කියනවා හේතුවක් කියලා, බීජයක් කියලා. ඒ හේතුව නිසා ඒ බීජය නිසා පින්වතුනි ගස්ලබු ගහක් හට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ගස්ලබු ගහ ඇති වුණාම පරාග පෝෂණය නිසා අවට ඍතුන්ගේ උපකාරය ලබාගෙන ඒ වගේම සතර මහා ධාතුන්ගේ උපකාරය ලබාගෙන ඒ ගහේ නොඑක් ගෙඩි හැදෙන්නත් පුළුවන්. ගස්ලබු ගෙඩි හැදෙන්නත් පුළුවන්. එතකොට මේ ගස්ලබු ගහටත් ගස්ලබු ගෙඩි වලට දෙකටම කියන්න පුළුවන් ඵලයක් කියලා. දෙකම ඵලයක්. නමුත් මෙතනදී හොඳට එක කාරණාවක් බලන්න. ගස්ලබු ඇටය බීජයක් හේතුවක්. ඒ හේතුව නිසා හටගත්ත ඵලය මොකක්ද දැන්? ගස්ලබු ගහද ගස්ලබු ගෙඩියද? පින්වතුනි හේතුව නිසා හටගත්ත ඵලය ගස්ලබු ගෙඩිය වෙන්නේ නැහැ. මොකද එහෙමනම් කෙලින්ම ගස්ලබු ඇටයකින් ගස්ලබු ගෙඩිය හැදෙන්න ඕනේ. නමුත් හේතුව නිසා ගස්ලබු ඇටය නැමැති බීජය නැමැති හේතුව නිසා හටගත්ත ඵලය තමයි මොකද්ද? ගස්ලබු ගහ. හොඳට මතක තියාගන්න ඕනේ. ඒ ගස්ලබු ගහ නැමැති මේ ගස්ලබු ඇටේ නැමැති බීජය නිසා හේතුව නිසා ගස්ලබු ගහක් ඇති වෙනවා. මේ උපමාව හොඳට මතක තියාගන්න. පස්සේ මම උපමෙයියට ගලපලා පෙන්නනවා. ඊට පස්සේ ඒ ගහ වටපිටේ උපකාරයත් ඇතුව ගස්ලබු ගෙඩි හැදෙනවා. ඊට පස්සේ ඒ ගෙඩිය ඇතුලේ තියෙනවා ආපහු ගස්ලබු ගහක් හදන්න තියෙන හේතු ටික. මුලින්ම ගස්ලබු ඇටේ නැත්තම් බීජය නිසා හැදුණු ගහක් තියෙනවා නම් ඒ ගහේ නෑ මොන විදිහකටවත් ඒ ගහට පුළුවන් කමක් නෑ මොන විදිහකටවත් නැවත ගහක් හදන්න බීජ ඇති කරන්න. ඒ ගහට බෑ තව ගහක් ඒ වගේ પરම්පරාවක් ඉදිරියට ගෙන යන්න. ඒ ගහේ හැදෙන ගෙඩිය ඇතුලේ නැවත પરම්පරාව ගෙනියන්න පුළුවන් බීජ තියෙනවා. එතකොට මෙන්න මේ උපමාව මම උපමා කළේ ඒ උපමාව වගේ අපේ ජීවිතය තුලත් තියෙනවා බලන්න ධර්මතාවයක්. ගස්ලබු ඇටය නැත්තම් ඒ බීජය වගේ හිතාගන්න පුරාණ කර්මය. ඒ පුරාණ කර්මයෙන් හටගත්තු විපාකයේ දකින්න මේ ප්‍රතිසන්දි නාම රූප දෙක අපේ සවිඥානික කය දකින්න හරියට ගස්ලබු ගහ වගේ. තව පැත්තකින් ගත්තොත් ඇහැයි ඇහෙන් ඇතුල් පැත්තයි, කනයි කනෙන් ඇතුල් පැත්තයි, නාසයයි නාසයෙන් ඇතුල් පැත්ත අභ්‍යන්තර පැත්ත, දිවත් දිවෙන් ඇතුල් පැත්තත්, කයත් කයෙන් ඇතුල් පැත්තත්. මෙන්න මේ ටික හරියට ගස්ලබු ගහ වගේ. මේකට කියනවා ප්‍රතිසන්දි විපාක නැතිනම් පෙර කර්මයෙන් හටගත්ත ටික කියලා. දැන් මෙන්න මේ ටිකේ
මොන විදිහටවත් හැකියාවක් නැහැ නැවත ප්‍රතිසන්දියක් ලබා දෙන්න. අර ගස් ලැබු ගහට හැකියාවක් නැහැ වගේ නැවත ගහක් ඇති කරන්ට ඒ පුරාණ හේතුයෙන් නැත්තම් ගස් ලැබු ඇටයෙන් හටගත්ත ගහේ ඵලයේ එපමණකින් ඉවරයි. ඒ වගේ පුරාණ කර්මයෙන් ඵලය මේ කය හදන ටිකෙන් ඉවරයි. ඊට පස්සේ වටපිටාවේ තියෙන උපකාරී ඇතුව ඒකේ ගෙඩි හැදෙනවා වගේ. දකින්න ඕනේ මේ ප්‍රතිසන්දි නාම රූප දෙක උදව් කරගෙන පහළ වෙන ප්‍රවෘත්ති විපාක. අපි ඔක සරල විදිහට ආපහු මතක් කළොත් ගස් ලැබු ඇටයකට හැදුන ගස් ලැබු ගහක් ගස් ලැබු ගහේ ගෙඩි හැදුනා. ගස් ලැබු ගහ දකින්න ප්‍රතිසන්දි විපාක වශයෙන් අපිට හම්බ වෙන ටික වගේ. කියන්නේ ගස් ලැබු ඇටේට හම්බ වෙච්ච විපාකයේ ඵලය තමයි ගස් ලැබු ගහ. ගස් ලැබු ගහ කියන එක හේතු කරගෙන තව වටපිටාවත් හේතු කරගෙන හැදිච්ච ඵලයක් තමයි ගෙඩි. ඒක අපේ ජීවිතයට ගත්තාම ගස් ලැබු ගහ වගේ දකින්න ප්‍රතිසන්දි විපාකය, ගස් ලැබු ගෙඩි වගේ දකින්න ප්‍රවෘත්ති විපාකය. ඒකට තව නමක් ගත්තොත් ගස් ලැබු ගහ වගේ දකින්න සන්තති වශයෙන් ඉපදීම, ගස් ලැබු ගෙඩි වගේ දකින්න එක්ෂණික වශයෙන් ස්කන්ධයන්ගේ ඉපදීම. ඒකෙදි සන්තති වශයෙන් කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් කියන්නේත් එකයි. එක්ෂණික වශයෙන් කියලා කියන්නේ අර ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේත් එකයි. ප්‍රවෘත්ති විපාකත් එක්ෂණික විපාකත් කියලා කියනවා එක කොටසකට. සන්තති විපාක, සන්තති ඉපදීම නැත්තම් ප්‍රතිසන්දි විපාක කියලා එක කොටසකට කියනවා. එතකොට ගස්ලබු යටේට හැදුණු ගහ වගේ පෙර කර්මයට හැදුනේ මේ ප්‍රතිසන්දි විපාකය. ප්‍රතිසන්දි නාම රූප දෙක. එක ගස්ලබු ගහ වගේ. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි විපාකය ඇති වුණාට පස්සේ එක්ෂණික විපාක කියලා ටිකක්, ප්‍රවෘත්ති විපාක කියලා ටිකක් තියෙනවා. පැවැත්ම තුල තියෙන විපාක. ඒකට කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඒ අරමුණු දකින්ට විපාක සිත් උපදිනවා. මේ එක්ෂණික જાතිය නැත්තම් ප්‍රවෘත්ති විපාක. මෙන්න මේ ටික හරියට අර ගස්ලබු ගහේ හැදෙන ගෙඩි ටික වගේ. ගස්ලබු ගහ වගේ කියලා කිව්වේ අපිට මේ කය උරුම වෙච්ච එක, කය සවිඥානික වෙච්ච එක. එතකොට ගස්ලබු ගහක් තිබුණු පමණකින් පින්වතුනි ගෙඩි හැදෙන්නේ නැහැ. හොඳට ඒක බලන්නට ඕනේ. ගස්ලබු ගහක් තිබුණු පමණකින් ගෙඩි හැදෙන්නේ නැහැ. වටපිටාවේ ඍතු බලපෑම තියෙන්නට ඕනේ, පරාග පෝෂණය තියෙන්නට ඕනේ, සතර මහා ධාතුන්ගේ අනුග්‍රහය, ආහාරයන්ගේ අනුග්‍රහය තියෙන්නට ඕනේ. මේ ටිකත් උදව් කරගෙන පුරාණ බීජයෙන් හැදුණු ගහත් උදව් කරගෙනයි ගෙඩි හැදෙන්නේ. ඒ ගෙඩි ඇතුලේ හැම වෙලාවෙම නැවත પરම්පරාවක් ගෙනියන්න පුළුවන් බීජ තියෙනවා. බැරි වෙලා ගස්ලබු ගහක ගෙඩි හැදුනේ නැත්තම්, ගෙඩි ටික නැති වුණොත් මොකද වෙන්නේ? පුරාණ බීජයට හැදුණු ඒ ගහ ආයුෂ තියෙනකන් තිබිලා ඒකේ ආයුෂ ඉවරනකොටම ඉවර වෙනවා, ඒ પરම්පරාවත් ඉවර වෙනවා. නමුත් මේ බීජ ශක්තිය හදන නිසා වර්තමාන විපාකයක් ඇතුලේ ඒ પરම්පරාව දිගට දිගට යනවා. ඒ වගේ පුරාණ කර්මයට හටගත් විපාකයෙන් මේ කය හැදෙනවා. මේ කය උදව් කරගෙන ඒ වගේම තව වටපිටාවක උදව් කරගෙන අයෝනිසෝ මනසිකාරේ, අවිද්‍යාව, ආශ්‍රව වගේ කෙලෙස් ධර්මත් උදව් කරගෙන මේ ප්‍රතිසන්දි නාම රූප දෙකත් උදව් කරගෙන අපිට ප්‍රවෘත්ති විපාක, වර්තමාන විපාක හම්බ වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන. මෙන්න මේ විපාක
ටික තමයි අපිට කර්ම වෙන්නේ. අර ගස් ලැබු gediya ඇතුලේ ඇට තියෙන්නේ වගේ චක්කු විඥානයේ උපන්නොත් චක්කු විඥානය ඉපද නිරුද්ධ වෙනකොට සම්පටිච්ඡන කියන හිත, ඊට පස්සේ සම්තීරණ කියන හිත, ඊට පස්සේ වොත්තපන කියන හිත, ඊට පස්සේ ජවං. ජවං කියලා කියන්නේ කර්ම. චක්කු විඥානයේ උපන්නාම ඒ චිත්ත වීතියේ කෙරවලට අපිට කර්ම. සෝත විඥානයේ උපන්නාම ඒ චිත්ත වීතියේ කෙලවරට කර්ම. එතකොට අර ගසබු gediya ඇතුලේ නැවත પરම්පරාව ගෙනින බීජ තියනවා වගේ මේ ප්‍රවෘත්ති විපාකවල තියෙන දෝෂය තමයි මේ ප්‍රවෘත්ති විපාකය ඇති වුණාට පස්සේ අවසන් වෙන්නේ කර්ම කියන මට්ටම නිපදවලයි. එතකොට මෙතනදී ජාතිංච පජානාති කියනකොට මේ පින්වුතුන්ට කාරණා දෙකක් තේරුම් යන්නට ඕනේ. ජාතිය කියන්නේ ඇතිවීම තියෙනවා එක්ෂණිකව සහ සම්තති වශයෙන්. තව පැත්තෙන් ගත්තොත් ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි වශයෙන්. ඒකෙදී අර ගස් ලැබු ගහ සහ ගෙඩිය වගේ. එතකොට අපි දැන් මෙතනදී තේරුම් කරගන්නට ඕනේ ඒ ගස් ලැබු ගහ වගේ ප්‍රතිසන්දි නාම රූප දෙක සම්තිත වශයෙන් පහළ වෙච්ච එකේ දෝෂයක් නැහැ. ඒ උදව් කරගෙන එක්ෂණික විපාකයන්ගෙන් මිදෙන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. මොකද එක්ෂණික විපාකයන්ගේ තියෙන දෝෂේ. මොකද ගස් ලැබු ගෙඩිය අපිට දෝෂයක් නැහැ. නමුත් ගස් ලැබු ගෙඩි හැදුනොත් ඒක ඇතුලේ ඇට තියෙන එක නතර කරන්න බෑ. ඇට තිබුණොත් නැවත මේ ගස් ලැබු ගහ හැදෙනවා. මේ પરම්පරාව ඉදිරියට යනවා කියන කාරණාව නතර කරන්න බෑ. එතකොට පින්වතුනි මෙන්න මේ ජාතිය පිළිබඳව දැනෙනකොට අපි මෙන්න මේ ජාතිය කියන එකේ ප්‍රතිසන්දි අවස්ථාව මෙන්න මේ ටිකයි එක්ෂණික මෙන්න මේ ටිකයි මෙන්න මේ එක්ෂණික ජාතිය නැත්නම් ස්කන්ධයන්ගේ ඉපදීම නතර නොවුනොත් මේ එක්ෂණික ස්කන්ධයන්ගේ හට ගැනීම නතර නොවුනොත් සන්තති ජාතිය නතර වෙන්නේ නැහැ. සන්තති ජාතිය නතර නොවුනොත් එක්ෂණික ස්කන්ධයන්ගේ ජාතිය හට ගැනීම නතර වෙන්නේ නැහැ. ඒ නිසා අපිට එක්ෂණික ස්කන්ධයන්ගේ ඉපදීම නතර වෙච්ච දවසටයි සන්තති වශයෙන් ඉපදීමක් නැත්තේ. සන්තති වශයෙන් ඉපදීමක් නැති වෙච්ච දවසටයි එක්ෂණික වශයෙන් ස්කන්ධයන්ගේ ඉපදීම නැත්තේ. එතකොට ඒනොත් අපිට ඉස්සර වෙලා එක්ෂණික වශයෙන් ඉපදීම නතර කරන තැනට යන්නට ඕනේ. ඒ මිදින මට්ටමකට අපේ මනස ගන්නට ඕනේ. එහෙම ගන්නට නම් හොඳට ජාතිය කියන එක තේරුම් කරගන්නට ඕනේ. ජාතිය කියන කාරණාව තේරුම් කරගන්නට තව ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? නත්ති ජාතස්ස අමරණං. උපන්න කෙනාට නොමරීමක් නැහැ. යම් තැනක උපන්නනම් උපන්න කෙනා මැරෙනවා. එතකොට ජරා මරණ කියන ධර්මතාව දෙක දිහා බලලා අපිට තේරුම් කරගන්න පුළුවන් ජාතිය කියන කාරණාව හට ගන්න දේවල්. එතකොට මේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මතා කොතෙක් දුරට තියෙනවද? ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතා කොතෙක් දුරට තියෙනවද? මම මතක් කළා ඉපදීම කියන කාරණාව තව විද්‍යමාන වෙනවා. ඒ ධර්මයන්ගේ ඉපදීමකුත් තියෙනවා. ඒ සත්වනිකායක ඉපදීමකුත් තියෙනවා කියලා මුලින් මතක් කළා. ඒ ධර්මයන්ගේ ඉපදීමක් කියන කාරණාව නොතේරුනොත් ඒ සත්වයන්ගේ ඉපදීම වළක්වන්න බෑ. ඒ සත්වයන්ගේ ඉපදීම නතර නොවුනොත් ඒ ජාතින්ගේ ඉපදීම නතර කරන්නත් බෑ කියන එක මතක් කළා. එහෙනම් ජාතිංච පජානාති කියනකොට ජාතිය ස්වභාව කොට ඇති ධර්මතා ඔක්කොම ටික පේන්න ඕනේ. මෙන්න මේකයි ජාතිය ස්වභාව කොට ඇති ධර්ම කියලා තේරෙන්නත් ඕනේ. ඊට පස්සේ ජාතිය කියන එක ඇති වුනහම ජරා මරණ ලැබෙනව නේද? ඒ ජාතියේ මෙන්න මෙහිම ආදීනවයක් තියෙනවා කියන නුවණත් එන්නට ඕනේ. ඔන්න ඔය ටික ඔක්කොම ආවහමයි ජාතිංච පජානාති කියන නුවණ එන්න ඕනේ. ජාතිය ගැන දන්නකොට නිකම්ම දන්නව නෙමෙයි. ඉපදීම කියලා කියන්නේ මෙන්න මේ දේවල්
මේ දේවල් මෙහෙම පහළ වීම හට ගැනීමයි ඉපදීම කියන නුවණත් ඕනේ. මේ උපන්න දේ තුල ඉපදීම කියන එක ඇති වුනහම මෙන්න මේ වගේ දෝෂයක් ඒ තුල තියෙනව නේද කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ. මේ දෝෂය නැති වෙන්නට මේ ඉපදීම කියන කාරණාව නැති කරන්නට ඕනේ කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ. මේ කාරණා ටිකම සම්බන්ධයි ජාතිංච පජානාති කියන කාරණාවට. මොකද අපි දන්නවා ජාතිය කියන එක පිරිසිඳ දත යුතුයි. පරිඤ්ඤය ධර්මයක්. මේ පරිඤ්ඤය ධර්මයේ තියෙනවා ක්‍රම තුනකට. ඥාත පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා කියලා ක්‍රම තුනක් තියෙනවා. ඥාත පරිඤ්ඤා කියනකොට අපි ජාතිය ස්වභාව කොට ඇති ධර්මිය, ජාතිය ස්වභාව කොට ඇති ධර්මිය කියලා දැනගන්නත් ඕනේ. පහාන පරිඤ්ඤා කියනකොට මේ ජාතිය ආරම්භය තියෙන මෙන්න මේ කෙලෙස් ධර්ම තියෙනවා මේව දුරු කරන්න ඕනේ කියලා දැනගන්නට ඕනේ. තීරණ පරිඤ්ඤා කියනකොට ඒ සඳහා මේ ජාති ධර්මය මෙන්න මේ විදිහට තීරණය කරන්න ඕනේ දැනගන්න ඕනේ කියන නුවණත් එන්නට ඕනේ. ඒ නිසා මේ දේශනාව ඇසුරින් කෙටි කළා සම්පින්ඩණය කළ ජාතිය ගැන ආපහු මතක් කළාම ජාතිය ස්වභාව කොට ඇති ධර්මතා ඔක්කොම ගැන සවිඥානික අවිඥානික සියලුම එක්සනික සන්තති වශයෙන් තියෙන සියලුම ජාතිය ස්වභාව කොට ඇති ධර්මතා මේවා ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයි කියන නුවණ ඕනේ. ඒකම ඒ ඉපදුණු මේ උපදින ධර්මයන්ගේ මෙන්න මේ වගේ දෝෂයක් තියෙනව නේද කියන නුවණත් මේ පින්වුතුන්ට ලැබෙන්න ඕනේ. අන්න ඒ ටික ලැබුණාම තමයි පින්වුතුනි ජාතිය ගැන දන්නවා. එදාට අපි ජාතිය ගැන කලකිරෙනවා. ඇයි මේ දේවල් ඔක්කොම ඉපදීම ස්වභාවයි. ඒ ඉපදෙන ස්වභාවයෙන් යුක්ත ඔක්කොම මෙහෙම වෙනවා කියන නුවණ තියෙන නිසා. ඒ කියන්නේ එතකොට අපි ඒකෙදි බලමු අපි මතක් කළා තුන් භූමිය අනුව ගිය සියලුම විපාක ටික ජාතිය කියලා පෙන්වනවා. දැන් හොඳට බලන්න තුන් භූමිය අනුව ගිය සියලුම විපාක කියනකොට ප්‍රතිසන්දි වශයෙන් එක්සනික වශයෙන් තියෙන විපාක ඔක්කොම අහු වෙනවා. ඒ කියන්නේ ඇහත් අහු වෙනවා. ඇහැ ප්‍රතිසන්දි විපාකයකින් හම්බෙච්ච එකක්. ඇහැ උදව් කරගෙන එක්ෂණිකව පහළ වෙනවා චක්කු විඥානය. ඒ චක්කු විඥාණයට අහු වෙනවා රූප. එතකොට රූපය ගැන දැනගත්තත් අපිට විපාක. ඇහැ ගැන ඇහි පහළ වීමත් විපාක. කනේ පහළ වීම ප්‍රතිසන්දි වශයෙන්. ඒ කන උදව් කරගෙන පහළ වෙන සෝත විඥානය මේ ප්‍රවෘත්ති විපාකයක්, එක්ෂණික විපාකයක්. එයින් අපිට හඳුනා ගන්න වෙන්නේ සද්ද. එහෙනම් තුන් භූමිය අනුව ගියා සියලුම ධර්මතා ටික අපිට හම්බ වෙනවා විපාකයි කියලා. මොකද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ධර්මතා 6 අපිට හම්බ වෙනවා එක්ෂණික විපාක නිසා. ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ධර්මතා 6 හම්බ වෙනවා ප්‍රතිසන්දි විපාකය නිසා. දැන් මේ 12 ආයතනයට තොර 18 ධාතුවට තොර පංච උපාදානස්කන්ධයෙන් තොර යමක් ලෝකයේ තුල නැහැ. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තාම මේ තුන් ලෝකයම ජාතිය ස්වභාව කොට ඇති ධර්මයි කියන කාරණාව තේරුම් කර ගන්න ඕනේ. මේ පින්වුතුන්ට මේ පෙන්වූ පරියාය ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් තේරුම් කරගන්නට පුළුවන් වෙන්න ඇති කියලා මම මතක් කරනවා. තුන් භූමියම ජාතිය ස්වභාව කොට ඇති ධර්මයි කියලා අපිට තීරණයක් ආවේ මොකක් නිසාද? ආධ්‍යාත්මික ආයතන ටික ගත්තනම් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ධර්මතා ටික ප්‍රතිසන්දි විපාකයේ නිසා උරුම වෙච්ච ටිකක්. ඒ නිසාද ප්‍රතිසන්දිය කියන්නේ ජාතියක්, ජාතියෙන් උරුම වෙච්ච ටිකේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ටික එක්ෂණික විපාක සිත් නිසායි අපිට හම්බුනේ ලැබුණේ. එක්ෂණික විපාක කියලා කියන්නේද විපාක ටිකක් ජාතියක්. එහෙනම්
ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක නැත්තම් එක්ෂණික ජාතිය සහ සංචරි ජාතිය කියන දෙකේ සම්පින්ඩණය තමයි පින්වතුනි තුන් ලෝකේ අපිට හම්බ වීම. මේ ලෝකේ මොනවා හරි දෙයක් ගැන දැනුමක් තියෙනවා නම් හම්බ වෙනවා නම් මේ ඔක්කොම පහළ වෙච්ච දේවල් ඉපදීම ස්වභාව කොට ඇති දේවල්. පින්වතුනි ඉපදීම ස්වභාව කොට ඇති දේවල් කියනකොට ජාතිය ස්වභාව කොට ඇති දේවල් කියනකොට මේ පින්වතුන්ට නුවණ යන්න ඕනේ. ඇහත් ඇහෙන් දකින සියලුම රූපත්, කනත් කනෙන් අහන සියලුම ශබ්දත්, නාසයත් නාසයෙන් දැනගන්න සියලුම ගන්ධත්, දිවත් දිවෙන් දැනගන්න සියලුම රසයත්, කයත් කයෙන් දැනගන්න සියලුම පොට්ටබ්බයත්, මනසත් මනසින් දැනගන්න සියලුම ධර්මතාවත්. පින්වතුනි මේන් තොර වෙන ලෝකයක් නැහැ. මේන් තොර වෙන පැවැත්මක් නැහැ. එහෙනම් මේ ඔක්කොම ජාතිය නම් ඒ කියන්නේ තුන් ලෝකයේම ජාතිය ස්වභාව කොට ඇති ධර්මයි. ජාතිංච පජානාති කියනකොට මුළු තුන් ලෝකයේම ජාතිය ස්වභාව කොට ඇති ධර්මයි කියන නුවණ එන්න ඕනේ. ඊට පස්සේ ඒ ටිකත් අයිති ජාතිංච පජානාති කියන එකට. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ නත්ති ජාත සමරණං උපන්නහුට නොමැරීමක් නැහැ. උපන්න කෙනා මැරෙනවා. ජාතියේ තියෙන ආදීනවේ මොකද්ද? ජරා මරණ පහල කරනවා. යම් තැනක ඉපදීමක් තිබුණොත් පින්වතුනි උපන්න දෙයක වෙනස් වීම නැතිවීම විද්‍යමානයි පෙනෙනවා. ජරාව මරණය කියන ධර්මතා දෙක නැති කරන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. ජාතිය කියන එක තියෙනවා නම් ජාතියට පర్యాయ නමක් පින්වතුනි ජරා මරණ කියන එක. ජරා මරණ කියන ධර්මතා ලැබුණා නම් ලැබෙන්නේ ජාතිය නිසා. එහෙනම් මේක ජාතිය කියන එකට තව පర్యాయ නමක් ජරා මරණ. ජරා මරණයට තව පర్యాయ නමක් ජාතිය. එහෙනම් ජාතිය ස්වභාව කොට ඇති ධර්ම මෙන්න මේ දේවල් කියලා තුන් භූමියම අහුණා නම් තුන් භූමියම ජරා මරණ ධර්ම නේද කියන නුවණත් ඕගලන්ට ඒකම ඇවිල්ලා. එතකොට ජරා මරණයන්ගේ ජාතියේ ආදීනවේ මොකද්ද? ජරා මරණයි. අන්න ජාතිංච පජානාති කියනකොට ජාතිය ආදීනව ටිකත් එන්නට ඕනේ. එහෙනම් යම් කිසි කෙනෙක් ඉපදීම ස්වභාව කොට ඇති දෙයකට ආශා කළා නම් එයා ජරාව ස්වභාව කොට ඇති මරණය ස්වභාව කොට ඇති දෙයකටත් ආශා කළා නේද කියන නුවණ තියෙන්නට ඕනේ. අන්න එහෙම දන්නකොට එහෙම දකින්නකොට මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ ලෝකේ ජරා මරණයන්ගෙන් නොපහළ තැනක් නැත්තම් ජාතිය ස්වභාව කොට ඇති හැම දෙයක්ම ජරා මරණ ස්වභාව කොට පවතිනවා නම් මේ ජාතිය කියන කාරණාව ලබන්ට සුදුසු එකක් නෙමෙයි. මේ ජාතිය කියන කාරණාව සතුටු වෙන්න සුදුසු එකක් නෙමෙයි. මේ ධර්මයන්ගේ පහළවීම කියලා කියන්නේ ජාතියේ පහළවීම නැත්නම් ජාතිය උනා කියලා කියන්නේ ඉපදීම උනා කියලා කියන්නේ ජරා මරණයන්ගේ පහළවීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඉපදීම කියලා කියන්නේ රෝගයන්ගේ පහළවීම. ඒ වගේම ජරාවේ පහළවීම මරණයන්ගේ පහළවීමයි කියන කාරණාව. එතකොට ඔගොල්ලෝ ජාතිංච පජානාති කියන නුවණ හසුරුවගෙන නුවණ විහිදිලා ගියොත් ජාතිය ස්වභාව කොට ඇති ධර්ම කියලා තුන් භූමිය අනුව ගිය ධර්ම ඔක්කොම හම්බ වෙනවා. ඒ තුන් භූමිය අනුව ගිය ධර්ම එකක්වත් සතුටු වෙන්න සුදුසු, ඇලෙන්න සුදුසු, මගේ කියලා ගන්න සුදුසු දේවල් නෙමේ. ඔක්කොම ජරා ව්‍යාධි මරණයන්ගෙන් පහළ දේවල්, ජරා ව්‍යාධි මරණ ධර්මයන්ගෙන් යුක්ත දේවල්. එහෙනම් මේ ධර්මයේ ගන්ට මගේ කියන්න සුදුසු දේවල් නෙමෙයි කියන නුවණ පහළ වෙනවා. සත්වයේ භාවයෙන් පුද්ගල භාවයෙන් තොර මෙන්න මේ ජරා මරණ කියන ධර්මතාවය එයාට නුවණට තේරෙනවා. තුන් භූමිය අනුව ගිය ධර්මත් ඒ අනුව ගිය ආදීනෝ ටිකක් තේරෙනවා. ඔන්න ඔය තරම් පරාසයකට අපේ නුවණ යන්නට ඕනේ ජාතිංච පජානාති කියනකොට. එහෙම නැතුව ඒ සත්වය ඉපදිනවා, ඒ සත්වයන්ගේ ඉපදීමක් ගැන කතා කරන පමණකින් ජාතිය ගැන දන්නවා කියන්නේ.
නැත්තම් කුමන හෝ ධර්මතාවයක් ඇති වෙච්ච එක දන්නවා කියන පමණකින් ජරා මරණය දන්නවා කියන්නේ යම්තාක් මේ ජාතිය දන්නවා කියන්නේ යම්තාක් ජාතිය ස්වභාව කොට ඇති ධර්මද ඒතාක් ජාතිය ස්වභාව කොට ඇති ධර්මයි කියන නුවණ තිබුණාමයි ජාතිය දන්නවා කියන නුවණ එන්නේ. ඔන්න ওই විදිහට ජාතිය ගැන නුවණ ඇති වෙන්නට ඕනේ. එක්සෙනික ප්‍රතිසන්දි වශයෙන් ඇති වෙන හැම විපාකයක්ම ජාතිය ක්‍රියාසිට කියන්නේ ජාතිය කියන එක මතක තියෙන්න ඕනේ. ඒ හරහා තුන් භූමිය අනුගේ සියලුම ධර්මතා ටික ජාතිය ස්වභාව කොට ඇති ධර්මයි කියන එක හම්බ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ටික ජාතිංච පජානාති කියන ඒ දේශනාවේ අර්ථය වශයෙන් ඇතුළට අනුගත වෙලා යනවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා ජාතියට හේතුවක් තියෙනවා. ජාතියට හේතුව මොකද්ද? භවය. භවය කියන කාරණාවයි ජාතියට හේතුව කියන එක. භවය නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධ වෙනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ජාතිය නිරුද්ධ කරන මඟ කියන කාරණාව තේරෙනවා. මෙතනදී සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින පරයායක් කියලා කියන්නේ පින්වතුනි මේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයන් පිළිබඳ අවබෝධය ඇති වුණාම ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මය අවබෝධ නොවුනහම ඒ කියන්නේ මේ දේවල් ඔක්කොම ජාතිය ස්වභාව කොට ඇති ධර්ම. ඒකද කෙනෙක්ගේ ජාතියක් නෙමෙයි පුද්ගලයෙක්ගේ ජාතියක් නෙමෙයි මේ ධර්මතාවයකුයි ඒ ජාතිය හේතු ප්‍රත්‍යය භවය නිසා මේ ඔක්කොම ජාතිය ඇති වෙලා තියෙන්නේ. ඒ හටගත්තු ජාති වූ දේවල්ද ජරා මරණයෙන් යුක්තයි. කියන මේ නුවණ නැති වෙනකොට ඇති වෙනවා රාග දේශ මොහ කියන කෙලෙස්. ඒ රාග දේශ මොහ කියන කෙලෙස් වලට කියනවා කර්ම කියලා. ඒකට තමයි පින්වතුනි කර්ම භවය කියන එක ඇති වෙන්නේ. ඒ කර්ම භවය තමයි ප්‍රතිසන්දි භවය හදන්නේ. භවය කියන වාරයේදී අපිට ඒක දැනගන්න පුළුවන්. නමුත් මේ පරයය දැනගන්න ජාතිය නොදන්නකොට භවය ඇති වෙනවා. භවය ඇති වුනහම භවය නිසා ආපහු ජාතිය ඇති වෙනවා. ජාතිය පිළිබඳව නුවණ ඇති වුනහම මොකද වෙන්නේ? ජාතිය ගැන කලකිරිලා, ජාතිය ආදීනව ගැන කලකිරිලා, ජාතිය ගැන නොයැලෙනකොට, ජාති වූ ධර්මයෝ ගැන විරාග මනසක් ඇති වෙනකොට රාග දේශ මොහ දුරු වෙනවා. ඒ කියන්නේ භවය දුරු වෙනවා. භවය දුරු වෙනකොට ජාති නිරෝධයක් වෙනවා. එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ පරියායම නුවණට ඇති කරගන්නට ඕනේ. මොකද්ද? ජාතිය ස්වභාව කොට ඇති ධර්මතා, ජාතිය ස්වභාව කොට ඇති ධර්මතාවය කියන නුවණ අරගෙන යන්න පුළුවන්කම මේ පින් උතුම්ට තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි දැක්කේ ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවෝ කියලයි. එහෙම දකින හින්දායි අපිට ඒ තුල ඇලෙන, ගැටෙන බව ඇති වෙන්නේ. ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්නේ ඇත්ත නොදන්නා කම නිසායි. මොකද්ද? එතන පවතින ඇත්ත ජාතිය ස්වභාව කොට ඇති ධර්මතා, ජාති ස්වභාව කොට ඇති ධර්මතා කියලා දන්නේ. ඒකමයි ඒකේ මෝහය. මෙන්න මේ රාග දේශ මෝහයන්ගේ පැවැත්ම තමයි පින්වතුනි අපි ගෙවල්, දුරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් ඇසුරු කරනවා, පවතිනවා, පවත්වනවා කියලා කියන්නේ රාග දේශ මෝහයන්ගේ කෘත්‍යයක්, කටයුත්තක්. එතකොට ඒ රාග දේශ මෝහයන්ගේ පැවැත්ම කියලා කියන්නේ ඉබේම මේ භවය කියන කාරණාව හැදිලා. භවය හැදුනොත් ආපහු ජාතිය වෙනවමයි. එහෙනම් දැන් මේ පිළිබඳව අපිට තේරුණාම යම් වෙලාවක භවය නැත්තම් ජාතිය නැහැ, ජාති නිරෝධය වෙනවා. එහෙනම් භවය නිරුද්ධ කරන්න නම් ජාති වූ ධර්මයේ ජාති වූ ධර්මයේ හැටියට නුවණින් දකින්න ඕනේ. ඒක ආපහු මේ පින්වතුන්ට මතක් කරනවා නම් තේරෙනවා නම් ජාතිය ස්වභාව කොට ඇති ධර්මයෝ ජාතිය ස්වභාව කොට ඇති බවට නොදකිනකොට අපිට පේන්නේ ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම් හැටියට සත්ත්ව පුද්ගල ආත්ම භාවයක් හැටියටයි අපිට පේන්නේ. එහෙම පේනකොට රාග දේශ මොහ කෙලෙස් රැස් වෙනවා. ඒ කෙලෙස් ඇතිවීමටයි භවය සැකසුණා කියලා කියන්නේ. භවය වුණොත්
ආපහු ජාතිය ඇති වෙනවා. ජාතිය ඇති වුනහම ආයෙත් අර ජරා මරණ දුකටපත් වෙනවා. යම් වෙලාවක දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා හම්බ වෙන තැන මෙතන ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් නේද? ඒ ජාතිය ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයන්ගේ මේ ආදීනව තියෙනවා නේද? එහෙනම් මෙහෙම ආදීනව තියෙන ධර්මයක් නේද මේ අපි පරිහරණය කරන්න කියලා ඒ හැම දෙයක් දිහාම අපිට නුවණ අරගෙන යන්න පුළුවන් නම් දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන කියලා ඒවා වෙන වෙනම බලලා කෙලෙස් ඇති කරගත්ත ඒ මිම්ම ඒ මායිම අපිට අතහැරෙනවා. ඒයින් ටික ටික හිත මිදෙනවා. ඒයින් ටික ටික හිත මිදෙනකොට අපිට මේ කර්ම භවයේ තමයි ටික ටික ක්ෂය වෙන්නේ. ඒ හැමුණු ජාති නිරෝධය අපිට පහළ වෙනවා. ඔන්න දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා යාට හම්බුනේ මොකද්ද? ජාතිංච පජානාති කියන්නේ මේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මතා ටික තියෙන්නේ. මේ ටික නොදැක්ක නිසායි භවය ඇති උනේ, භවය නිසායි මේ ජාතිය ඇති උනේ කියලා එයා දන්නවා. ජාතිය ස්වභාව කොට ඇති ධර්මයේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයේ හැටියට බලන්න පුළුවන් නම් භවයේ හිටින්නේ නැහැ. භවයේ හිටියේ නැත්තම් ආපහු ජාතිය නැහැ කියන කාරණාවක් දන්නවා. දන්න නිසා ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව එයා මේ පරයය තෝරගන්නවා. මොකද්ද? ගෙවල් දොරවල් වල නොඑක් වැඩ කටයුතු කාරණා කරද්දිත් ඒ වගේම නොඑක් රැකිරක්ෂා කරද්දිත් වෙනද වගේ ලෝකයා දකින මට්ටමින්ම දැකලා ඒ විදිහට අරමුණු ගන්නේ නැතුව මේ හැම දෙයක්ම නුවණින් ගෙනියන්න යා උත්සාහවත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීනිමානි භික්කවේ සංකතානං සංකත ලක්ෂණානං. මහන්නේ මේ සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. සකස් වෙච්ච ඉපදීම ස්වභාව කොට ඇති ධර්මිය හඳුනගන්න ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීම පෙනෙනවා සංකතේ ලක්ෂණය තමයි ඉපදීම පෙනෙනවා. ඒ වගේම නැසීම පෙනෙනවා, සිටිහුගේ වෙනස් වීම පෙනෙනවා. මෙන්න මේ ධර්මතා තුන දිහා බලලා එයා හඳුනා ගන්නවා මේව ಜಾති ධර්මයෝ කියලා. ඒ කියන්නේ අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේවා පරිහරණය කරනකොට ටික ටික හරි නුවණින් බලනවා අනේ මේ ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක් නේද? මේක ප්‍රත්‍යයෙන් හටගත් එකක් නේද? හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ හටගත් ධර්මය කවදාම හරි මේ දේවල් දිරණ ස්වභාවයෙන් මරණ ස්වභාවයෙන් යුක්තයි නේද? අනේ මම මේ දරුවා කියලා මම දැක්කට මම හිතුවට මේ දිරණ දෙයකට මැරෙන දෙයකට නේද මේ ආස කරන්නේ මේ බැඳිලා තියෙන්නේ? ඒ වගේම මේ ඉපදින ස්වභාව කොට ඇති දෙයකට නේද මේ බැඳිලා තියෙන්නේ කියලා නුවණින් හිතනවා. ඒ වගේම රන් රෙදි මිල මුදල් කියලා අපිට හම්බ වෙන තැනක වුණත් අපි ටිකක් හිතනවා ජාතිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති ධර්මතා නේද මේ කියලා නුවණින් හිතනවා. මොකද මෙහෙම හිතනකොට වෙනද වගේ අර වටිනාකම එහෙමම හිතට අහු වෙන්නේ නැහැ. වෙනද වගේ දරුවමයි කියන මට්ටම හිතට කාවැදිලා හිටින්නේ නැහැ. මොකද මේකේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක්. පුද්ගලයේ ඉපදීමක් නෙමෙයි, කෙනෙක්ගේ ඉපදීමක් නෙමෙයි, කෙනෙක් ඉන්නවා නෙමෙයි. මේ බහුපච්චය ජාති. රාග දේශ මොහ කර්ම කෙලෙස් රැස් වෙච්ච නිසා එයින් හටගත්ත ඵලයක් මේ. එතකොට ඒ ඵලයේද ආදීනයක් තියෙන ජරා මරණයෙන් යුක්තයි නේද කියලා මෙන්න මේ ජාතියයි කියලා දැකපු ටික නුවණින් සම්මර්ෂණය කරනවා. අන්න ඒ ටික සම්මර්ෂණය කරනකොට ජාතිය ස්වභාව කොට ඇති ධර්මයේ ජාතිය ස්වභාව කොටයි ඒ ජාතිය ස්වභාව වූ ධර්මයන්ගේ මේ ලක්ෂණය තියෙනව නේද? එහෙනම් මේ වස්තුවේත් මේ ලක්ෂණය තියෙනව නේද? මේ පුද්ගලයාගේත් මේ ලක්ෂණය තියෙනව නේද? මේ තමන් කියලා අපි හිතාගෙන මේ කයෙත් මේ ලක්ෂණය තියෙනව නේද? අනේ මේ ජාති ඉපදීම ස්වභාව කොට ඇති ඒ කියන්නේ ජරා මරණයට නියත වෙච්ච ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක් නේද මේ පරිහරණය කරන්නේ? අනේ මේ ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතාවයට නේද එහෙනම් මේ තණ්හා කළා තියෙන්නේ? මෙතන පුද්ගලයාට නෙමෙයි තණ්හා කළා තියෙන්නේ එහෙනම්.
ඉපදීමට නේද මේ තණ්හා කරලා තියෙන්නේ. අපි කියමු මේ රූපය ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක් නම් එයා දන්නවා මේ රූපෙට කැමති වුණා කියලා කියන්නේ එයා ඉපදීමට කැමති. පුද්ගලයෙකුට නෙමෙයි එහෙනම් මේ කැමති. මෙතන පුද්ගලයෙක් නෑ ඉපදීම ධර්මතාවයක් නම් තින්නේ. එහෙම ධර්මතාවයක් තින තැනට කැමති වුණාම අපි කැමති වෙලා තියෙන ධර්මතාවයට. දැන් මේ තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මතා ජාතිය ස්වභාව කොට ඇති ධර්මයෝ නම් මේ තුන් භූමිය අනුව ගිය මොනවාම හරි දෙයකට අපි කැමති කියලා කියන්නේ ජාතියට කැමති කියන එක, ඉපදීමට කැමති කියන එක. පින්වතුනි, ඉපදීමට කැමති තාක් අපි ඉපදෙනවා මිසක ඉපදීමට කැමති තාක් නොඉපදීම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉපදීමට කැමති තාක් ඒ කැමැත්ත නිසා කැමැත්ත අනුව ඉපදෙනවා අපි. ඉපදුනහම ජරා මරණ ලැබෙනවා. එහෙනම් තව පැත්තෙන් ගත්තාම ඉපදීමට කැමති කියලා කියන්නේ ජරා මරණයට කැමති. ඒ තාක් ජරා මරණයෙන් මිදෙන්නේ. අපි දන්නේ ඉපදීම ස්වභාව කොට ඇති දෙයකට කැමති වෙනවා කියලා කියන්නේ ඉපදීමට කැමති වෙනවා නේද කියන නුවණ අපිට නැහැ. මේ පින්වතුන් හොඳට දකින්න මේ කාරණාව. දරුවන්ට කැමති වෙන තාක් මේ දරුවා කියන්නේ ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතාවයක් මෙතන තියෙන්නේ. මම දරුවට කැමතියි කියලා හරි මේ දෙයට කැමති වුණොත් මං කැමති උනේ ඉපදීමට. මොකද එතන තියෙන ධර්මතාවයක් තියෙනවා නම් ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතාව තියෙන තැනට කැමති වුණා කියන්නේ ඉපදීමට කැමති. එතකොට ඒ වගේ සවිඥානික අවිඥානික තුන් භූමිය අනුගියේ ඔක්කොම ධර්මතා ඉපදීම ස්වභාව කොට ඇතිනම් කුමන හෝ ධර්මතාවයකට කැමති වුණොත් ඉපදෙනවා. මේ ඉපදීමට කැමති වෙනවා. ඉපදීමට කැමති වුණොත් ඉපදෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ජාතිංච පජානාති කියනකොට ජාතිය දන්නවා කියනකොට මේවා ජාතිය ස්වභාවයයි ජාතිය ස්වභාවයට අපි කැමති වෙනවා කියන ඉපදීමට කැමති තාක් අපි ඉපදිනවා. ඒ තාක් ජරා මරණයෙන් මිදෙන්නේ කියලා දුකේ ලැබීම මේ ජාතියේ ලැබීම කියන තැනට යනකම්ම නුවණ යන්නට ඕනේ. මේ පරියායම ඕගොල්ලෝ නුවණින් හිතන්න. මෙන්න මෙහෙම හිතනකොට සත්ව පුද්ගල භාවය දුරු වෙලා රාග දේශ මොහ ජාති ඇති කරන කෙලෙස් ක්ෂය වෙලා භවය දුරු වෙලා ජාති නිරෝධයක් ඕගොල්ලන්ට සාක්ෂාත් කරගන්න පුළුවන්. විශේෂ කාරණාව තමයි ජාතිය ස්වභාව කොට ඇති ධර්මතාවයකට කැමති වුණු ජාතියට කැමති වුණා නේද? තෘෂ්ණා නැමැති වඩුවයි ගේ හදන්නේ කැමැත්ත හැටියට ලැබෙනවා කියන කාරණාව මතක තියාගන්න. අපි කැමති විදිහකට දන් දුන්නොත් ඒ විදිහට අපිට ලැබෙනවා. අපි කැමති විදිහකට කළොත් ඒ කැමති දේ අපිට ලැබෙනවා කියන ධර්ම නියාමයක් තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං යම් යම් ආකාරයකට බීජ වැපුරුවාම ඒ ආකාරයට ඵලයක් ලැබෙනවා. ඒ නිසා ජාතිය ස්වභාව කොට ඇති දෙයකට කැමති වුණාම ජාතිය ස්වභාව කොට ඇති දෙයක් ලැබෙනවා. ඒ බවත් තේරුම් කර ගන්නට ඕනේ. ඉතින් මෙන්න මේ ධර්මතාවයේ තේරුම් කරගෙන මේ දුක් සහගත සසරෙන් මිදීම පිණිස මේ